පිනතුනි ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මේ දිනවල අපි සාකච්ඡා කරන්නේ කීටාගිරි කියන සූත්‍ර දේශනාව. මේ දේශනාව මුල් කරගෙන මීට කලින් ධර්ම දේශනා 3ක් සිද්ධ කරලා අපි නිමා කරලා තියෙනවා. අද බලාපොරොත්තු වෙන්නේ කීටාගිරි සූත්‍රයේ ආශ්‍රයෙන් සිදු කරන 4 වන ධර්ම දේශනාව සිදු කරන්න. පහුගිය ධර්ම දේශනා දෙකකම අපි සාකච්ඡා කළේ විකාල භෝජනය පිළිබඳව. අපේ භාග්‍යතුන් වහන්සේ මේ කීටාගිරි සූත්‍රයේ දේශනා කරන්නේත් එවන් කාරණාවක් පැහැදිලි කරන්න. අස්සජී පුනබ්බසුක කියන භික්ෂූන් වහන්සේලා සඳහන් කළා රාත්‍රී භෝජනය වළඳලා තමයි අපි ආනිසංස 5ක් ලබන්නේ කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ එහෙම නෙමෙයි. 3 වේලෙන් 1 වේලක් අතෑරියහම ආනිසංස 5ක් ලැබෙනවා කියලා. මේ අස්සජී පුනබ්බසුක කියන භික්ෂූන් වහන්සේලා ඒක පිළිගත්තේ නැහැ. ආන් ඒ අයට කරුණු පැහැදිලි කරමින් මේ දේශනාව භාග්‍යතුන් වහන්සේ දිගට පැහැදිලි කරලා දේශනා කළා. ඒ දේශනාව සිදු කරන අතර මේ විකාල භෝජනය කියන කාරණාව අපි ධර්ම දේශනා දෙකකින්ම සාකච්ඡා කළා. ඒ කාරණාව නිවන හොයාගෙන යන අයට ඒ තරම්ම වටින නිසා. කෙනෙක් හිතන්න පුළුවන් මේ වාගේ සියුම් දෙයක් ඇයි මේ තරම්ම දිගට සාකච්ඡා කරන්න කියලා. හැබැයි ඒක අපිට සියුම් වුණාට ඒක මේ නිවන් හොයාගෙන යන ගමනේ ලොකු කාරණාවක්. ඒක නොතේරුණ හින්දා තමයි සමහර අය අහන්නේ ආහාරය නිසා කොහොමද නිවන බාධා වෙන්නේ? ආහාර වැළඳුවා කියලා කවුද නිරේට යන්නේ? එහෙම කාරණාවක් නැහැ කියලා සමහර වෙලාවට සඳහන් කරනවා ඕන තරම් ඇහෙනවා. විකාල භෝජනය කියලා එකක් නැහැ. මේ 12ට කලින් ආහාර අනුභව කරන එක නෙමෙයි විකාල භෝජනය කියලා කියන්නේ. මේ ආහාර වේල් දෙකක් අතර නිතර නිතර ආහාර ගන්න එකයි විකාල භෝජනය කියන්නේ කියලා මේ කාරණාව අර්ථ ගන්නවන අයත් වර්තමාන සමාජේ නැතුව නෙමෙයි. නමුත් භාග්‍යතුන් වහන්සේ කරුණ පැහැදිලි කළේ එහෙම නෙමෙයි. එහෙනම් මේ කාරණාව ඇයි මෙච්චරම වටින්නේ කියන කාරණාවයි මේ සිහිපත් කරන්න හැදුවේ. පින්නතුනි මේ සීලය ආරක්ෂා කරනකොට 6 වෙනි ශික්ෂාපදයේ තමයි විකාල භෝජනා වේරමණී සික්ඛාපදං කියලා කිව්වේ. ජීවිතේ එක දවසක හරි මේ උතුම් වූ සීලය දැනගෙන හරියටම ආරක්ෂා කළොත් ආන්ගේ පුද්ගලයාට අවුරුදු කෝටි ගණන් දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල සුගතිවල ඉපදිලා සැප විඳින්න පුළුවන්. දුක් විඳිනවට වඩා එවන් උතුම් තැනක ජීවත් වෙන්න කවුරුවත් අකමැති නැහැ. ආන් ඒ නිසා යමෙක් හරියටම මේ කාරණාව සම්පූර්ණ කරගත්තොත් කොච්චර වටිනවද? ආන් ඒක පූර්ණේ කරවන්නයි මේ කරුණ භාග්‍යතුන් වහන්සේ මේ තරම් සියුම් විදිහට පැහැදිලි කරවලා තියෙන්නේ. ඒ නිසායි මේ විකාල භෝජන ශික්ෂාපදයේ පිළිබඳව මේ තරම් කරුණු පහුගිය දේශනා දෙක තුල අපි සාකච්ඡා කරන්නට යෙදුනේ. අද එතන ඉඳලා කීටාගිරි සූත්‍රයෙන් අපි සාකච්ඡා කරගෙන ආපු කාරණා ටික ආපහු සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. පින්නතුනි මේ කාරණාවේදී අපේ බුදුරජාණන් වහන්සේ මේ අස්සජී පුනබ්බසුක කියන භික්ෂූන් වහන්සේලාට පැහැදිලි කළේ රාත්‍රී භෝජනයෙන් වළකින්න කියලා. නමුත් උන්වහන්සේලා ඒක මුල් අවස්ථාවේ ප්‍රතික්ෂේප කළා. ආන් ඒ වෙලාවේ අපේ භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ විදිහට කරුණු සඳහන් කළා. මහණෙනි රාත්‍රී භෝජනය ගැනීමෙන්ම ආනිසංස 5ක් ලැබෙන බව ඔබලා සඳහන් කළාද? මොකද මේ භික්ෂුන් වහන්සේලා සඳහන් කළේ අපි රාත්‍රී භෝජනය වළඳලා තමයි ආනිසංස 5ක් ලැබලා තියෙන්නේ.
මොකද්ද රාත්‍රී භෝජනේ අතහැරියාම ලැබෙන ආනිසංස හැටියට භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළේ? නිදුක් බව, නිරෝගී බව, සැහැල්ලු බව, කාය බලය, සුඛ විහරණය. මේ ආනිසංස පහ රාත්‍රී භෝජනයෙන් වැළකුණාම ලැබෙනවා. නමුත් අසජී පුනබ්බසුඛ කියන භික්ෂූන් වහන්සේලා දෙන්න සඳහන් කරන්නේ ආන්ගේ ආනිසංස පහ අපි ලබලා තියෙන්නේ රාත්‍රී ආහාරය වළඳලාමයි. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ මෙතන අහන්නේ මහණෙනි ඔබලා සඳහන් කළාද රාත්‍රී භෝජනයේ ගැනීමෙන්ම ආනිසංස පහක් ලැබෙනවා කියලා. ඊට පස්සේ ඒ වෙලාවේ සඳහන් කරනවා එසේය භාග්‍යතුන් වහන්සේ. උන්වහන්සේලා කියනවා එහෙමයි ස්වාමීනි. අපි එහෙම කීවා. අපි එහෙම පිළිගත්තා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා මහණෙනි මම දේශනා කළ ධර්මය නුඹලා අහලා තියෙන්නේ ඒ විදිහටද? මම ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ එහෙමද කියලා ඇහුවා. රාත්‍රී භෝජනයේ ගැනීමෙන් ආනිසංස පහක් ලැබෙනවා කියලාද මම ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. ඒ වෙලාවේ සඳහන් කරනවා යම් කිසි පුද්ගලයෙක් සැප හෝ දුක හෝ උපේක්ඛාව හෝ වින්දොත් අකුසල් අඩු වෙලා කුසල් වැඩි වෙනවා කියලාද මම දේශනා කරලා තියෙන්නේ. ඕනෑම දෙයක් වින්දොත් අකුසල් අඩු වෙලා කුසල් වැඩි වෙනවා කියලා මම දේශනා කරලා තියෙනවද කියලා භාග්‍යතුන් වහන්සේ අහනවා. එහෙම නැත්තම් නුඹලා අහලා තියෙන්නේ මෙහෙමද? සමහර සැප වේදනා වින්දහම කුසල් වැඩි වෙනවා, සමහර සැප වේදනා වින්දහම අකුසල් වැඩි වෙනවා. එතකොට මේ කාරණාවෙන් මොකද්ද මේ සඳහන් කරන්න හදන්නේ? සමහර සැප වේදනා වින්දහම කුසල් වැඩි වෙනවා. සමහර සැප වේදනා වින්දහම අකුසල් වැඩි වෙනවා. භාග්‍යතුන් වහන්සේ අහනවා මහණෙනි නමුත් ඔබලා අහලා තියෙන්නේ ඕනෑම සැපක් හෝ ඕනෑම දුකක් වින්දොත් අකුසල් අඩු වෙලා කුසල් වැඩි වෙනවා කියලාද? මම දේශනා කරලා තියෙන්නේ එහෙමද? මොකද්ද මේ ඕනෑම සැපක් කියලා කියන්නේ? ඕනෑම සැප වේදනාවක් වින්දහම අකුසල් අඩු වෙලා කුසල් වැඩි වෙනවද? එහෙම වෙන්නේ නැහැ. සමහර සැප වේදනා වින්දහම කුසල් වැඩි වෙනවා. සමහර සැප වේදනා වින්දහම අකුසල් වැඩි වෙනවා. මොන සැප වේදනා වින්දහමද කුසල් වැඩෙන්නේ? මොන සැප වේදනා වින්දහමද අකුසල් වැඩෙන්නේ? පිටුතුනි මේ සුවය ගැන භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනකොට සැපය ගැන සඳහන් කරනකොට ආමිෂ සැපයයි නිරාමිෂ සැපයයි කියලා දෙකක් පැහැදිලි කරනවා. නිරාමිෂ සැපය තුළ කුසල් වැඩෙනවා. ආමිෂ සැපය තුළ අකුසල් වැඩෙනවා. පංචකාම සම්පත් අපිට සැපයක් නෙමේද? පංචකාමයේ තුල තියෙන්නේ දුකක්ම තමයි. ඒ වුණාට පංචකාමයේ තුල දුකක්ම තියෙනවා කියලා කීවට මිනිස්සු හොයන්නේ පංචකාමයේ තුල සැපයක් නෙමේද? දැන් ඒගොල්ලෝ පංචකාම සැපයක් විඳිනවා. අපි කියමු ඇහැ පිනවීමේ සැපයක් විඳිනවා. රූප වාහනීය නැරඹීමෙන් අපි ඇහැ පිනවනවා. ඒක සැපයක් කියලා අපි හිතනවා. ඒ නිසා රැකියාවට ගිහිල්ලා ඇවිල්ලා හරි දවසේ කටයුතු නිමා කරලා හරි අපි ටිකක් විවේක ගන්නවා කියලා කියන්නේ රූප වාහනීය ගාවට ඇවිල්ලා වාඩි වෙන එක තමයි හුඟක් දෙනා කල්පනා කරන විවේකය. දැන් අපි එතන විවේක සැපයක් භුක්ති විඳින්නයි ආවේ. නමුත් හොඳට කල්පනා කරලා බලන්නකෝ අකුසල් අඩු වෙලා කුසල් වැඩෙනවද එතෙන්ට වෙලා ඉඳලා කියලා. එතන තියෙන සමහර දර්ශනවල රාගය තියෙනවා. එතකොට සමහර කෙනෙක්ගේ රාගය උද්දීපනය වෙනවා. තව දර්ශනයක් දැක්කම ද්වේෂය ඇති වෙනවා. එහෙනම් රාගය ඇතිවීම තුලත් රැස්ුනේ අකුසල්. ද්වේෂය ඇතිවීම තුල ඇති උනේත් අකුසල්.
එහෙනම් රාගයයි ද්වේෂයයි දෙකම මුදුන්පත් කරගත්ත මෙතෙන්ට වෙලා ඉඳගෙන ඒ අතර මෝහය කියන ධර්මතාවයේ තිබුණ නිසා තමයි අපි එතෙන්ට ඇදිලා බැඳිලා ගියේ. එහෙනම් රාග, ද්වේෂ, මෝහ කියන ධර්මතා තුනම මේ හොයන සැපය තුල තියෙනවා. එහෙනම් භාග්‍යතුන් අපි මේ එක කාරණාවක් සඳහන් කළේ. මේක මෙහෙම සඳහන් කරන්න ගියහම අති දීර්ඝ මාතෘකාවක් ආයෙත් සාකච්ඡා කරන්න පුළුවන්. කන පිනවන්න ගියහම, දිව පිනවන්න ගියහම, කය පිනවන්න ගියහම කොයි තරම් අකුසල් වැඩි වෙනවද? ඒ නිසා මේ හැම කරුණක්ම හිතන්න ඉඩ තියලා තමයි එක කාරණාවක් සිහිපත් කළේ. එහෙනම් හැම සැපයක්ම වින්දහම අකුසල් අඩු වෙලා කුසල් වැඩි වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. සමහර සැප වේදනා විඳිනකොට අකුසල් වැඩි වෙනවා. සමහර සැප වේදනා විඳිනකොට කුසල් වැඩි වෙනවා. එහෙනම් ආමිෂ සැපයන් හොයාපු තැන අපිට හම්බ වුණේ අකුසල්. නිර්ආමිෂ සැපයක් උදෙසා අපි කටයුතු කරනකොට හම්බුනේ කුසලයක්මයි. ඒකයි භාග්‍යතුන් වහන්සේ මෙතන අහන්නේ එහෙම නැත්තම් නුඹලා අහලා තියෙන්නේ මෙහෙමද? සමහර සැප වේදනා වින්දහම කුසල් වැඩි වෙනවා. සමහර සැප වේදනා වින්දහම අකුසල් වැඩි වෙනවා කියලාද අහලා තියෙන්නේ. ඊළඟට අහනවා සමහර දුක් වේදනා වින්දහම කුසල් වැඩි වෙනවා. සමහර දුක් වේදනා වින්දහම අකුසල් වැඩි වෙනවා. හැම දුකක්ම වින්දහම අකුසල් අඩු වෙලා කුසල් වැඩෙනවද? නැහැ. අපි සමහර වෙලාවට හුඟක් දුක් විඳිනවා. කෙනෙක් හොරකමේ යනවා. එයා සැපසේ හොරකමේ යනවද? එයා සැපසේ මංකොල්ල කනවද? සමහර කෙනෙක් අසාධාරණ විදිහට ධනය හම්බ කරනවා. ඒක එයා සැපසේ කරනවද? සමහර කෙනෙක් එදිනෙදා ජීවිත වෘත්තිය වෙනුවෙන් හරියට දුක් විඳිනවා. අපි කියමු එයා දඩයන් කරලා ජීවත් වෙන්නේ. එයා මාළු අල්ලලා ජීවත් වෙන්නේ. එයා කුඩු විකුණලා ජීවත් වෙන්නේ. එයා අරක්කු පෙරලා ජීවත් වෙන්නේ. ඒගොල්ලෝ ඒ දේවල් සැපසේද කරන්නේ? බයෙන්, දුකෙන්, වේදනාවෙන් ඒ දේවල් කරන්නේ. නමුත් බයෙන්, දුකෙන්, වේදනාවෙන් ඒ දේවල් කළත් ඒගොල්ලන්ට ඒ දේවල් වලින් කුසල් වැඩෙනවද? අකුසල්මයි වැඩෙන්නේ. එහෙනම් සමහර දුක් වේදනා වින්දහම අකුසල් වැඩි වෙනවා. හැබැයි සමහර දුක් වේදනා වින්දහම කුසල් වැඩි වෙනවා. මොනවද කුසල් වැඩි වෙන දුක් වේදනා? හිතන්නකො කෙනෙක් අද උදේ පාන්දර මට සිල් සමාදන් වෙනවා. එයා බොහොම සැපසේද සිල් ආරක්ෂා කරන්නේ? එයා සැපසේ නෙමේ සිල් ආරක්ෂා කරන්නේ. හුඟක් අය සිල් ආරක්ෂා කරන්නේ දුකසේ. නමුත් දුකසේ නමුත් ආරක්ෂා කරන්නේ සිල්නේ. විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පන්සිල් නම් කොහොමත් අපි ගාව තියෙනවා. 6 වෙනි ශික්ෂාපදයේ විකාල භෝජනා. උදේ මේ ශික්ෂාපදයේ සමාදන් වුණාට ශික්ෂාපදයේ සමාදන් වෙච්ච තැන ඉඳලා මධ්‍යාහනේ එළඹෙනකන් 100 වතාවක් කෑම කෑවොත් ඒත් ශික්ෂාපදේ කැඩෙනවද? ඒත් කැඩෙන්නේ නැහැ. එහෙනම් මේ ශික්ෂාපදේ කැඩෙන්නේ මධ්‍යාහනේ ඉක්ම ගියාට පස්සේ. නමුත් අපි ශික්ෂාපදේ සමාදන් වුණේ උදේ 6ට විතරයි. කිසිම අපහසුයක් නැහැ මධ්‍යාහනේ වෙනකම් මේ සිල්පදේ කැඩෙන්නෙම නැහැ. එතන ඉඳලා ගත වෙන මොහොතක් ගානේ අපිට ටික බඩගිනි එනවා. වෙනදනම් 3:00 වෙනකොට බිස්කෝත්තුවක්වත් පාවිච්චි කරලා තේ වතුර කෝප්පයක්වත් පාවිච්චි කරනවා. දැන් අදත් ඒ වෙලාවේ ඇවිල්ලා පුරුද්දට ඒ දේ ඉල්ලනවා. නමුත් මම සිල් අරන් හින්දා අද විස්කෝත්තුවත් තේ වතුරවත් පාවිච්චි කරන්නේ නැහැ. නමුත් දැන් සැපසේද ඉන්නේ? නෑ විස්කෝත්තුවක්වත් අපලා තේ කහට එකක්වත් බොන්න තිබුණා නම් කොච්චර හොඳයිද කියන කාරණාවත් එක්ක දැන් දුකසේ තමයි ඉන්නේ. 6:30 වෙනකොට වෙනද රාත්‍රී ආහාර ගත්ත වෙලාව. දැන් හොඳටම බඩගිනි දැනෙනවා.
නමුත් මම සිල් අරගෙන නිසා දුකසේ ඉවසගෙන ඉන්නවා. හැබැයි සිල්පදේ රැකෙනවා. මම ඉන්නේ සැපසේ නෙමෙයි දුකසේ. එතකොට මේ දුක් වේදනාව වින්දහම මට ලැබෙන්නේ කුසල්ද අකුසල්ද? මට ලැබෙන්නේ කුසල්. නච්ච ගීත වාදිත විසූක දස්සන කියලා ශික්ෂාපදයක් සමාදන් වෙලා තියෙනවාද? හරියට සිල් සමාදන් වෙච්චහම කැඩෙන තවත් එක ශික්ෂාපදයක් සිහි නැති හින්දා හිටි ගමන් ගීතයක් මතක් වෙනවා. හැබැයි භාග්‍යතුන් වහන්සේ කොහොමද දේශනා කළේ? ඒ ගීතයක් මතක් වෙනවත් එක්කම ඒ තණ්හාව හිතෙන් අතුගාලා දාන්න ඕනේ. එයාට තව ටික වෙලාවක් හිත ඇතුලේ ඉන්න දුන්නොත් එයා මන් ලව්ව ගීතයක් කියවනවාමයි. වචන දෙක තුනක් මුණවනවාමයි. එහෙම වුණොත් ශික්ෂාපදේ කැඩෙනවාමයි. ඒ නිසා මතක් වෙනවත් එක්කම ගාතාවක් වාගේ මතක් කරගන්න එක හරි වටිනවා. අර සිතුවිල්ලට ඉන්න දෙන්න එපා කියලා සඳහන් කරනවා. දැන් ඇයි මං අද ගීතයක් කියන්නේ නැත්තේ? සිල් අරගෙන ඉඳලා. හරි අමාරුවෙන් ඉන්නවා ගීතයක් කියන්නේ නැතුව. වෙනද රූපවාහිනිය බලාපු වෙලාව වෙනවා. නමුත් විසූක දස්සන කියලා කියපු නිසා මට අද රූපවාහිනිය බලන්න ප්‍රවෘත්තියක්වත් බලන්න කැප නැහැ. නමුත් හිතෙන්නේ නැද්ද ප්‍රවෘත්ති ටිකවත් බලන්න තිබුණා නම් හොඳයි කියලා? එහෙනම් අමාරුවෙන් නෙමෙයිද නොබලා ඉන්නේ? අමාරුවෙන් දුකසේ ඉවසගෙන ඉන්නවා. ඊයේ නතර වෙච්ච තැන ටෙලිනාට්‍ය අද පටන්ගෙන මෙහෙම වෙනවා ඇති කියලා හිත ඇතුලේ මිමිනෙනවා. නමුත් බොහෝම අමාරුවෙන් ඉන්නවා. දුකසේ ඉන්නවා. නමුත් ශික්ෂාපදයක් ආරක්ෂා වෙන නිසා එහෙම දුක් විඳට මට වැඩෙන්නේ කුසල්. ආන් ඒකයි කිව්වේ සමහර දුක් වේදනා විඳහම අකුසල් වැඩි වෙනවා. සමහර දුක් වේදනා විඳහම කුසල් වැඩි වෙනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ අහනවා සමහර උපේක්ඛා වේදනා විඳහම කුසල් වැඩි වෙනවා. සමහර උපේක්ඛා වේදනා විඳහම අකුසල් වැඩි වෙනවා. මම දේශනා කරලා තියෙන්නේ එහෙමද කියලා අහනවා. සමහර උපේක්ඛා වේදනා විඳහම කුසල් වැඩි වෙනවා. මොකද්ද මේ උපේක්ඛාව කියලා කිව්වේ? මධ්‍යස්ථ බව. මම හැම දෙයක්ම මධ්‍යස්ථව බාර ගන්නවා. සැපට යන්නෙත් නැහැ, දුකට යන්නෙත් නැහැ. මධ්‍යස්ථව ඉවසගෙන ඉන්නවා. මට වැඩෙන්නේ කුසලය. මෙහෙම කිව්වොත් අද මම රැකියාවට යනකොට විනාඩි 5ක් පරක් වුණා. ආයතන ප්‍රධානියා මට හොඳටම බැන්නා. නමුත් මට ආයතන ප්‍රධානියට විරුද්ධව වචනයක්වත් කියන්න බෑ. ඒ හින්දා මම නිශ්ශබ්දව බිම් බලාගෙන ඉන්නවා. උපේක්ෂා සහගත වෙලයි තියෙන්නේ. නමුත් සතුටින්ද? මගේ හිතයට ද්වේෂයක් නැද්ද? මටත් බනින්න පුළුවන්කම තිබුණා නම් අපි පස්සේ කියනවා මම එයාටත් හොඳට කියලා දෙනවා කියලා. එහෙනම් ද්වේෂ සිතින් තමයි මම හිටියේ. ආන්ගේ ද්වේෂයෙන් ඉවසගෙන හිටපු උපේක්ඛාව ඒක කුසල උපේක්ඛාවක් නෙමෙයි. නිරාමිසව ඉවසුවා නම් එතනයි කුසල චේතනාවක් තියෙන්නේ. මහණෙනි මම දේශනා කරලා තියෙන්නේ එහෙමද? මහණෙනි මම දේශනා කළේ හැම දුකක්ම වින්දහම, හැම සැපක්ම වින්දහම, හැම උපේක්ෂාවක්ම වින්දහම කුසල් අකුසල් අඩු වෙලා කුසල් වැඩෙනවා කියලාද? එහෙම නැත්නම් මෙහෙමද? එහෙම අහපුවාම මේ භික්ෂූන් වහන්සේලා සඳහන් කරනවා එසේය ස්වාමීනි. හැම දුකක්ම වින්දහම අකුසල් පිරිහිලා කුසල් වැඩෙනවා කියලා එකක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා නැහැ. පිළිගත්තා ඒක. ඉන් පසුව භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ වගේ සැප වේදනා වින්දහම යම් පුරුෂයෙකුට අකුසල් දහම් පිරිහිලා කුසල් දහම් වැඩෙනවා. මෙය මම අවබෝධ කරගන්නේ නැතුව, ප්‍රඥාවෙන් දකින්නේ නැතුව, දැනගන්නේ නැතුව, ස්පර්ශ කරන්නේ නැතුව අන්‍යයන්ට දේශනා කිරීම මට සුදුසුද? මේ කාරණාව දැනගන්නේ නැතුව මම දේශනා කරන එක මට සුදුසුද කියලා භාග්‍යතුන් වහන්සේ අහනවා. එතකොට කියනවා දැනගන්නේ නැතුව දේශනා කිරීම භාග්‍යතුන් වහන්සේට සුදුසු නෑ. එවැනි සැප වේදනා වින්දහම අකුසල් වැඩි වෙනවා, කුසල් අඩු වෙනවා කියලා
ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන දැකලා දැනගෙන ස්පර්ශ කරලා තමන් සාක්ෂී කරගෙන තමයි මම මේ දේශනාව කළේ. දැන් කාටද භාග්‍යතුන් වහන්සේ මේ සඳහන් කරන්නේ? අස්සජී පුනබ්බසුක කියන භික්ෂූන් වහන්සේලාට. ඒ උන්වහන්සේලාට අනික් භික්ෂූන් වහන්සේලා ගිහිල්ලා සඳහන් කළානේ භාග්‍යතුන් වහන්සේ මේම දේශනාවක් කළා. 3 වේලෙන් 1 වේලක් අත්හැරියාම ආනිසංස 5ක් ලැබෙනවා කියලා. ඒක ඔබ වහන්සේලාත් පිළිගන්න. එහෙම සඳහන් කරාම අස්සජී පුනබ්බසුක කියන ගණාචාර්යීන් වහන්සේලා මොකද මේ දෙන්න ගාව විශාල ශිෂ්‍ය පිරිසක් ඉන්නවා. උන්වහන්සේලා කියනවා නෑ මහණෙනි. නෑ ආයෂ්මතුන්ලා. අපි රාත්‍රී භෝජනය වළඳලා තමයි මේ ආනිසංස 5 ලබන්නේ. රාත්‍රී භෝජනය වළඳලා මේ ආනිසංස 5 අපි ලබන නිසා අලුතෙන් ඇවිල්ලා කියහම රාත්‍රී භෝජනය අත්හැරියාම මේ ආනිසංස ලැබෙනවා කියලා ඒක තවම අපි කරලා අපිට ඒක පුරුදු නෑ. එහෙමනම් සන්දිට්ඨික ඵලය මොකටද අතහරින්නේ? අපි දන්නේ රාත්‍රී භෝජනය වළඳාම මේ ආනිසංස ලැබෙනවා කියලානේ. ඒක අතහැරලා ඇයි අලුත් එකක් අත්හදා බලන්න යන්නේ? නෑ අපි දන්න එකම ආරක්ෂා කරන්න. ඒක භික්ෂූන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේලා ආයෙ සඳහන් කරාම තමයි අර භික්ෂූන් වහන්සේලා දෙනම කැඳවලා මේ අහන්නේ භාග්‍යතුන් වහන්සේ කරුණු කාරණා නොදැනද දේශනා කරන්නේ? භාග්‍යතුන් වහන්සේට සුදුසුද එහෙම දේශනා කරන එක කියලා ඒ දෙන්නගෙන් අහනකොට තමයි මේ සඳහන් කරන්නේ නැහැ. දැකලා දැනගෙන ස්පර්ශ කරලා තමන් සාක්ෂී කරගෙනම තමයි මම දේශනාවක් කරනවා නම් කරලා තියෙන්නේ. මම ආවට ගියට දේශනා කරන්නේ නෑ කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ක්‍රමානුකූලව අහනවා සමහර සැප වේදනා වින්දහම කුසල් දහම් වැඩෙනවද? සමහර දුක් වේදනා වින්දහම අකුසල් දහම් වැඩෙනවද? මේ විදිහට සැප දුක උපේක්ඛාව කියන මේ කාරණා තුනම පිළිබඳව භාග්‍යතුන් වහන්සේ උන්වහන්සේලාගෙන් ප්‍රශ්න කරලා උන්වහන්සේලාට පැහැදිලි කරලා දෙනවා. සමහර සැප වේදනා දුක් වේදනා වින්දහම අකුසල් දහම් වැඩෙනවා. එහෙමනම් ඒවත් හරින්න ඕනේ. සමහර සැප සමහර දුක් සමහර උපේක්ඛාවන් වින්දහම මොනවද වැඩෙන්නේ? අකුසල්. ඒවා අත්හැරලා දාන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. සමහර සැප දුක් උපේක්ඛා වේදනා විඳිනකොට වැඩෙන්නේ කුසල්. ඒ දේවල් ජීවිතයට එකතු කරගන්න කියන එකයි භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව. නමුත් සමහර සැප දුක් වේදනා විඳහම අකුසල් දහම් වැඩෙනවා. එහෙම නිසා ඒවා අත්හරින්න කියලා කීවෙත් භාග්‍යතුන් වහන්සේ දැනගෙන දැකලා ප්‍රඥාවෙන් අවබෝධ කරගෙනම තමයි. නිකම්ම කීව නෙමෙයි, හොඳටම දැනගෙන තමන් වහන්සේම අවබෝධ කරගෙන ඒක තමන් වහන්සේ ක්‍රියාත්මක කරලා තමන් සාක්ෂී තනතුරේ තියාගෙන තමයි භාග්‍යතුන් වහන්සේ දේශනාව කරන්නේ. ඊළඟට සඳහන් කරනවා සමහර සැප දුක් උපේක්ඛා වේදනා වින්දහම කුසල් දහම් වැඩෙනවා කියලා කීවෙත් භාග්‍යතුන් වහන්සේ ඒ විදිහටම දැනගෙන දැකලා අවබෝධ කරගෙන තමන් සාක්ෂී තනතුරේ තියාගෙනම තමයි කියලා. ඉන් පසුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම හැම භික්ෂූන් වහන්සේ නමකටම අප්‍රමාදී වෙන්න කියලා දේශනා කරන්නේ නෑ. හැම භික්ෂුවකටම අප්‍රමාදී වෙන්න කියලා මම කියන්නේ නෑ. ඇයි හැම භික්ෂූන් වහන්සේ නමකටම අප්‍රමාදී වෙන්න කියලා කියන්නේ නැත්තේ? මේ බුද්ධ ආගමේ උතුම් තේමා පාඨයක් වාගේ මේ අප්‍රමාදය කියන එක. අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං. අප්‍රමාදය කියන එක අමෘත පදයක්. ප්‍රමාදී නොවන එක මොන තරම්නම් ශ්‍රේෂ්ඨද භාග්‍යතුන් වහන්සේ කරුණ හරියට පැහැදිලි කරනවා. නොයෙක් තැන්වල අප්‍රමාදය ගැන භාග්‍යතුන් වහන්සේ අගය කරනවා. අපි හැමෝටම අප්‍රමාදය හරි වටිනවා. ප්‍රමාදීව ජීවත් වෙන පුජ්‍යලයා ජීවත් වුණත් මැරිච්ච පුජ්‍යලෙක් වාගේ. අප්‍රමාදී පුජ්‍යලයා හරිම ශ්‍රේෂ්ඨයි කියලායි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා මෙතන සඳහන් කළා නමුත් හැම භික්ෂුවකටම කියන්නේ අප්‍රමාදී වෙන්න කියලා. ඇයි හැම භික්ෂුවකටම කියන්නේ නැත්තේ අප්‍රමාදී වෙන්න කියලා? සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ සමහර භික්ෂූන් වහන්සේ නමක් ප්‍රමාද වෙන්න හේතුවක් නැහැ කියලා.
ඒකයි උන්වහන්සේට එහෙම කියන්නේ නැත්තේ. ප්‍රමාද වෙන්න හේතුවක් නෑ උන්වහන්සේට. ඇයි ඒ සමහර භික්ෂූන් වහන්සේ නමක් අප්‍රමාද වෙන්න ඕන කියලා මම දේශනා කරනවා. සමහර කෙනෙකුට අප්‍රමාදී වෙන්න කියලා දේශනා කරන්නේ සමහර කෙනෙකුට අප්‍රමාදී වෙන්න කියලා දේශනා කරනවා. කවුද ඒ භික්ෂූන් වහන්සේ කියලා සඳහන් කරනවා. එක භික්ෂුවක් ඉන්නවා උබතෝ භාග විමුක්ත කියලා. වෙනතුනි මේ සඳහන් කරන්නේ සප්ත ආර්ය පුද්ගලයන්ගේ පළවෙනි කෙනා. උබතෝ භාග විමුක්ත. මේ උබතෝ භාග විමුක්ත කියන භික්ෂූන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ අප්‍රමාදී වෙන්න කියලා දේශනා කරන්නේ නැහැ. ඔවුන් අප්‍රමාදී වෙන්න කියලා දේශනා කරන්නේ නැති එක භික්ෂුවක්. ඇයි උන්වහන්සේට එහෙම දේශනා කරන්නේ නැත්තේ? සඳහන් කරනවා ආන් ඒ පුජ්‍යලයාට භාග්‍යතුන් වහන්සේ එහෙම දේශනා නොකරන්නේ ආන් ඒ පුජ්‍යලයා සව් කෙලෙස් නැසලා ඉන්නේ. එහෙනම් උබතෝ භාග විමුක්ත කියලා කියන්නේ රහතන් වහන්සේ නමක්. කෙලෙස් නැසලා ඉන්නේ. ප්‍රමාදී වෙන්න හේතුවක් නැහැ. අමුතුවෙන් අප්‍රමාදී වෙන්න කියලා දේශනා කරන්න දෙයක් නැහැ. උන්වහන්සේ අප්‍රමාදී පරතරයට ගිහිල්ලා තියෙන සව් කෙලෙස් නැසලා ඉන්නේ. අෂ්ට සමාපatti තියෙනවා. විදර්ශනා පැත්තෙන් අරහත්ත්වය ලැබලා ඉන්නේ. ඒ නිසා ප්‍රමාදයක් කොහෙත් මේ භික්ෂුන් වහන්සේ ගාව නැහැ කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා පඤ්ඤා විමුක්ත. තවත් භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේටත් අප්‍රමාදී වෙන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. හේතුව උබතෝ භාග විමුක්ත රහතන් වහන්සේ වගේම ධ්‍යාන 8ටම සමවදින්න උන්වහන්සේට පුළුවන්කමක් නැති වුණත් විදර්ශනාවෙන් කෙරවලටම ගිහිල්ලා නිසා පඤ්ඤා විමුක්ත කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා ඒ භික්ෂූන් වහන්සේටත් ප්‍රමාද වෙන්න එපා කියලා සඳහන් කරන්නේ නැහැ. මොකද උන්වහන්සේත් කෙලෙස් නැසලයි ඉන්නේ. එතකොට උබතෝ භාග විමුක්ත පඤ්ඤා විමුක්ත. ඒ දෙනම වහන්සේටම අප්‍රමාදී වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා නමුත් ඊට පහලින් ඉන්න සියලු දෙනාටම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අප්‍රමාදී වෙන්න කියලා. තව 5 දෙනෙක් ඉන්නවා. ඒ 5 දෙනාටම කියනවා අප්‍රමාදී වෙන්න. උත්සාහ කරන්න වීරිය වඩන්න කියලා. ඒ කවුද කියලා සඳහන් කරනවා කායසක්කී අනිත් ආර්යයන් වහන්සේ. කායසක්කී කියන ආර්යයන් වහන්සේ නැත්නම් භික්ෂුන් වහන්සේ ධ්‍යාන මට්ටම් 8ම තියෙනවා. බලන්න කොයිතරම් ඉහළින්ද ඉන්නේ කියලා. ධ්‍යාන මට්ටම් 8ම තියෙන කෙනෙක්. නමුත් තාම සව් කෙලෙස් නැසලා නැහැ. ධ්‍යාන මට්ටම් 8ම තියෙනවා. තාම රහත් වෙලා නැති නිසා අප්‍රමාදීව කටයුතු කරගත යුතුයි. මෙතනින් විතරක් සංසාරේ සෑහෙන්න අමාරු නිසා මේ ධ්‍යාන බෙදෙන්නත් පුළුවන් නිසා අප්‍රමාදීව කටයුතු කරලා කොහොම හරි අරහත්ත්වයේ සාක්ෂාත් කරගන්න කියලා භාග්‍යතුන් වහන්සේ උපදෙස් දෙනවා. ඉන්පස්සේ තවත් කෙනෙක් ඉන්නවා. උන්වහන්සේට සඳහන් කළේ දිට්ඨිපත්ත කියලා. මේ දිට්ඨිපත්ත කියන පුජ්‍යලයා ප්‍රඥාවෙන් දැකලා සමහර මාර්ගඵලවලට ඇවිල්ලා ඉන්නේ. එහෙත් තවම රහත් වෙලා නැහැ. මාර්ගඵල ලැබලා ඉන්නවා තාම රහත් වෙලා නැහැ. දැන් අපි කියමු කෙනෙක් මාර්ගඵල ලැබුවා. පළවෙනිම මාර්ගඵලයේ සෝවාන් මාර්ගඵලය. සෝවාන් කියන ආර්ය ඵලයට ආවට පස්සේ එවන් ශ්‍රාවකයෙක් තවත් ආත්ම 7ක් තමයි නැවත උපදිනවා කියලා සඳහන් කරන්නේ. 8 වෙනි ආත්මයක් නැහැ. නතේ භවං අට්ඨමං ආදියන්ති. 8 වෙනි භවයක් නම් නැහැ. 7 වෙනි භවයෙන් ඔක්කොම ඉවරයි. එතකොට සෝවාන් වෙච්ච ආර්යයන් වහන්සේ මේ ජීවිතයේ සෝවාන් වෙලා ඊළඟ ආත්ම 7ම සකදාගාමි අනාගාමි අරිහත් කියන තැනට යන්න උත්සාහ කරන්නේ නැතුව හිටියොත් උන්වහන්සේට මොකක් වෙයිද?
ඒත් 8 වෙනි භවයක් එහෙනම් තියෙයිද? ඉතුරු ඵල තුන ලබන්නම උත්සාහ නොකර හිටියොත් ඒත් උන්වහන්සේට 8 වෙනි භවයක් නැහැ. මේ ජීවිතෙන් සෝවාන් වෙලා ඊළඟ ආත්මේ උන්වහන්සේ උත්සාහ කළා රහත් වුණොත් ආන්ගේ රහතන් වහන්සේට කවුරු කියලාද කියන්නේ? ඒක බීජී කියලා. ඒ ආත්මේ හැර ඉතුරු ආත්ම 6ම නැත්නම් මේ සෝවාන් වෙච්ච ආත්මේ ඉඳලා ආත්ම භාව 6ක් ගත වෙලා රහත් වුණොත් එහෙම උන්වහන්සේට කියන්නේ කෝලංකෝල කියලා. සෝවාන් වෙලා ආත්ම 6කට පස්සේ තමයි රහත් වෙන්නේ. එහෙම රහතන් වහන්සේලාට කිව්වේ කෝලංකෝල. 7 වෙනි ආත්ම භාවයටත් ගියා තාමත් රහත් වෙලා නැහැ. තාම රහත් වෙන්න උත්සාහ දරන්නෙත් නැහැ. හැබැයි 8 වෙනි ආත්මයකුත් නැහැ. ඒ කියන විදිහට මේක අන්තිම ආත්ම භවය. ආන් එහෙම වුණහම ඒ ආර්යයන් වහන්සේ හදිස්සියේ අකුණක් වැදිලා ජීවිතේ ඉවර වෙනවා. එහෙම නැත්තම් බෝම්බයක් පුපුරලා ජීවිතේ ඉවර වෙනවා. එහෙම නැත්තම් කෙනෙක් පිටිපස්සෙන් ඇවිල්ලා බෙල්ල කපනවා. එතකොට වේදනාවක් තියෙනවනේ. දැන් උන්වහන්සේ රහත් වෙලාද බෙල්ල කැපිලා ඉවර වෙන්නේ ජීවිතේ? සඳහන් කරනවා අකුණක් පිපුරුවොත් බෝම්බයකට අහු වුණොත් කවුරු හරි බෙල්ල කැපුවොත් උන්වහන්සේ මැරෙන්නේ නැහැ, පිරිනවම් පානවා කියලා. ආන් ඒ ගෙල සිඳීමේ වේදනාවත් එක්කම උන්වහන්සේ රහත් වෙනවා. නතේ බවං අට්ටමං ආදියන්ති කිව්වේ ඒකයි. බුද්ධ වචනේ ආය කවදාවත් වෙනස් වෙන්නේ නෑ. ආන් එහෙම රහත් වෙච්ච උත්තමයන් වහන්සේට කිව්වේ සත්තුක්කත්ත පරම කියලා. ඒකයි මම මෙතන සඳහන් කළේ. නමුත් එහෙම සෝවාන් වෙලා හිටියත් ආත්ම 7න් සංසාර ජීවිතේ ඉවර වෙන්න පුළුවන්. ඒ වුණාට භාග්‍යතුන් වහන්සේ එහෙම ඉන්න දුන්නේ නෑ. උනන්දු කෙරෙව්වා. උත්සුක කෙරෙව්වා. අප්‍රමාදී වෙන්න කියලා හැම වෙලාවෙම කරුණු සඳහන් කළා. එක භික්ෂූන් වහන්සේ නමක් අනාගාමී වෙලා උන්වහන්සේට අරහත්ත්වයට යන්න තව බොහොම ටිකයි තියෙන්නේ. නමුත් උන්වහන්සේ අරහත්ත්වයට උත්සාහ කරන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ අහනවා ඇයි අරහත්ත්වයට උත්සාහ කරන්නේ නැත්තේ කියලා. ස්වාමීනි මම අනාගාමී වෙලා ඉන්නේ. බඹලෝ වැඩලා බඹලෝදි මම අරහත්ත්වය ලැබුණා. භාග්‍යතුන් වහන්සේ අගය කළාද? නැහැ. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ මහණ අසූචි කියන දේවල් ටිකක් තිබුණත් දුර්ගන්ධයි, හුඟක් තිබුණත් දුර්ගන්ධයි. මම නම් මොහොතක්වත් භවය වර්ණනා කරන්නේ නැහැ. ඒ හින්දා තවත් තැනක ගිහිල්ලා ආරහත්වයෙන් සැනසෙනවට වඩා මෙතනම ලබන්න පුළුවන් එක මෙතනම ලබා ගන්න එක තමයි වටින්නේ. ආන් ඒ නිසා මේ ආර්යයන් වහන්සේලා අතර කායසක්කී කියන මේ උතුමාණන් වහන්සේ ධ්‍යාන මට්ටම් 8ටම සමවදින්න පුළුවන් කෙනෙක්. ධ්‍යාන මට්ටම් 8ම තියෙනවා. ඒත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ අප්‍රමාදී වෙන්න කොහොම හරි උතුම් අරහත්ත්වයේම සාක්ෂාත් කරන්න කියලා. ඒකෙන් පේනවා භාග්‍යතුන් වහන්සේ මේ සසරින් පුද්ගලයෙක් වේගෙන් එතර වෙනවට කොයිතරම් කැමැත්තක් දැක්වුවාද? මොකද මේ සංසාරේ ඒ තරම්ම දුක්ඛදායක නිසා. එහෙමනම් අපිට අද ධර්ම දේශනාවට තියෙන කාලේ නිමා වෙලා තියෙන නිසා කීටා ගිරි කියන මේ ශ්‍රේෂ්ඨ සූත්‍ර දේශනාව පදනම් කරගෙන සිදු කරන 4 වෙනි ධර්ම දේශනාව අපි මේ විදිහට නිමා කරමු.